සංජරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සෙසු පළාත්වල සිට කොළඹ දක්වා අද පොදු ප්‍රවාහන සේවා ආරම්භ කෙරුණා. ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන අන්තර් පළාත් බස් රථ සේවාද අද සිට යලි ආරම්භ කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සිට සෙසු පළාත් වෙත ගමන් ගන්නා මගී ප්‍රවාහන සේවා යලි ආරම්භ කෙරුණා. හෙට සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. පළාත් අතර පොදු ප්‍රවාහනයේදී ආසන ගණනට පමණක් මගින් රැගෙන යා යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. සමූහයක් ගමන් ගන්නා රථ වාහනවල වායු සමීකරණ ක්‍රියාව විරහිත කොට ගමන් ගැනීම වඩා ආරක්ෂිත වන අතර සියලු මගින් මුව ආවරණ පැළඳීම අනිවාර්යයි. අත්‍යවශ්‍ය සේවා හැර තවදුරටත් නිවසේ සිට වැඩ කිරීම දිරිගැන්වෙන අතර සේවා ස්ථානවලට කාර්ය මණ්ඩල කැදවීම සීමා කළ හැකියි. රැස්වීම ඇතුළු විවිධ අවස්ථා සඳහා ශාලාවකට රැස්වීමේදී එහි උපරිම ධාරිතාවෙන් 3/1 හෝ පුද්ගලයන් 150ක් නොඉක්මවන පිරිසක් පමණක් සහභාගී කරගත යුතු බවද නව මාර්ගෝපදේශවල දැක්වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදමින් විභාග පැවැත්වීමටද අවසර හිමි වී තිබෙනවා. නොවැම්බර් 16 වෙනිදා සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම සඳහා පමණක් අවසර හිමි වනවා. එම පන්ති පැවැත්වෙන ශාලාවල සාමාන්‍ය ධාරිතාවෙන් 50%ක පමණ සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් මංගල උත්සව එලිමහනේ පැවැත්වීම දිරිගැන්වෙන අතර එලිමහනේ පැවැත්වීමේදී අමුත්තන් 150 දෙනෙකුට ඊට සහභාගී වීමට හැකියාව ලැබෙනු ඇති. ශාලාවක් තුළදී අමුත්තන් 100 නොඉක්මවන පරිදි උත්සවයේ පැවැත්වීමට කටයුතු කළ යුතුයි. එහිදී මත්වතුර පිළිගැන්වීම නොකළ යුතු බවයි මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. අවමංගල්‍යක අවසන් කටයුතු පැය 24ක් තුළ නිම කළ යුතු අතර වරකදී රැස්විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දෙනෙකුට සීමා කර තිබෙනවා. ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් තවදුරටත් තහනම් වන අතර කඩින පින්කම් සඳහා මීට පෙර නිකුත් කළ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටින්නේ. සියලු ප්‍රදර්ශන හා සම්මේලන ලබන දෙසැම්බර් 1 වෙනිදායින් පසු පූර්ව ආරක්ෂාව හා සූදානමක් සහිතව ආරම්භ කිරීමට අදාළ පාර්ශවයන් දැනුවත් කළ යුතු බවද එම මාර්ගෝපදේශවල සඳහන්. නිවසක පුද්ගලයන් ඒකරාශී වීමේදී එම සංඛ්‍යාව 10 දෙනෙකුට සීමා විය යුතුයි. අවන්හල් තුළ ආහාර ගැනීම සඳහා ධාරිතාවෙන් 3/1 හෝ පුද්ගලයන් 75 දෙනෙක් නොඉක්මවන පරිදි ඇතුළත් කරගත හැකි. එලිමහනේ ආහාර ලබා ගැනීමේදී පුද්ගලයන් 100 දෙනෙකුට අවස්ථාව හිමි වෙනවා. බැංකු හා මූල්‍ය ආයතන තුළ වරකට පුද්ගලයන් 15 දෙනෙකුට පමණක් රැඳී සිටිය හැකි අතර සෙසු ගනුදෙනුකරුවන් පුද්ගල දුරස්ථභාවය සුරකින පරිදි බැහැරින් රැඳී සිටිය යුතුයි. දිවා සුරකුම් මධ්‍යස්ථාන විවෘත කළ හැකි අතර පෙර පාසල් 50%ක ධාරිතාවෙන් පවත්වාගෙන යා හැකියි. විශ්වවිද්‍යාලය තුළ උසස් අධ්‍යාපන ආයතන අවම සහභාගීත්වයකින් හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද සම්මිශ්‍රණයක් යටතේ නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට යටත්ව පවත්වාගෙන යා හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. සිනමා හා රංගශාලා ඒවායේ ධාරිතාවෙන් 25%ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිතව පවත්වාගෙන යා හැකියි. වරකදී පුද්ගලයන් 10 දෙනෙකු හෝ 30%ක ධාරිතාවයකින් යුතුව ශරීර සුවතා හා කාය වර්ධන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ක්‍රීඩා තරග පැවැත්විය හැකි වන්නේ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි. COVID-19 රෝගයේ වැළඳුණු 565 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 13775ක්. 316 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 512481ක්. මේ අපි සටන් කරන්නේ නොදන්නා සතුරෙක් එක්ක, නිරන්තරයෙන් වෙනස් වෙන සතුරෙක් එක්ක, නිරන්තර වෙනස් වෙන රෝගයක් එක්ක. මේකේ රෝගී ව්‍යාප්තිය, රෝගී ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් වෙන සුළුයි. මොකද අපි පළවෙනි රැල්ලේදී අපි දැක්ක ස්වභාවය නෙවෙයි දෙවෙනි රැල්ලේදී තිබ්බේ. දෙවෙනි රැල්ලේදී දැක්ක ස්වභාවය නෙවෙයි තුන්වෙනි රැල්ලේදී තිබ්බේ. මෙවැනි වෙනස් වීම් වලට භාජනය වෙමින්, නව ප්‍රභේද මතුවෙමින්, ව්‍යාප්තිය වෙනස් වෙමින් පවතින රෝගී තත්වයක් තුල අප පරිසං විය යුත්තේ අපව ආරක්ෂා කර ගැනීමට පමණක් නොව සමාජයේ රට ආරක්ෂා කර ගැනීමටයි. ඉතින් මෙවැනි අවස්ථාවලදී ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය තමයි මේ සියලුම සෞඛ්‍ය සිරිත් විරිත් අපි අඳුරලා තියලා තියෙන උපදේශ මාලාවන් නීති රීති හරියාකාරව පිළිපදිමින් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරමින් තමන්ව ආරක්ෂා කර ගැනීම. මෙවැනි අවස්ථාවකදී මිනිස්සු අමතක කරන්න හොඳ නෑ පහුගිය මාසයක් එකහමාරකට ඉහතදී අපි මූණ දීලා තිබ්බ තත්ත්වය. නැවතත් එවැනි තත්වයකට මරණ සංඛ්‍යාව හෝ වේවා, රෝගීන් සංඛ්‍යාව හෝ වේවා, සිදුවන අපහසුතාවයන් මේ ඔක්කොම මැඩපවත්වගෙන සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කරගෙන මේ தത്വෙට අපි උදා වුණේ ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් හින්දා. මොකද අපි කොච්චර උපදේශ මාලාවන් ලබා දුන්නත් වැඩක් නැහැ, කොච්චර ගයිඩ්ලයින් ලබා දුන්නත් වැඩක් නැහැ, කොච්චර නිරන්තරයෙන් දැනුවත් කිරීම කරත් වැඩක් නැහැ මිනිස්සු අවනත වෙන්නේ නැත්තම්. මොකද පුද්ගල වගකීම, මහජන වගකීම කියන දේ හරිම වැදගත් ඕනෑම ව්‍යසනයක් අපිට මැඩපවත්ව ගන්න. නව සාමාන්‍යකරණය කරහා
දෛනික කටයුතු බොහෝ දුරට සිදුවමින් පවතිනවා. ගමනාගමන පද්ධති සාමාන්‍ය ආකාරයට නව සාමාන්‍ය ආකාරය හරහා සිදුවෙමින් යනවා. මෙවැනි අවස්ථාවක ඔබ අවදානම අමතක කරන්න එපා. අවදානම අමතක කරොත් ඔබ අවදානමකට ලක් වෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,90,08,926ක්. 1,55,48,834 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1,34,60,92ක්. එන්නත් මාත්‍රා 1,16,151ක් ඊයේ ලබා දී තිබෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16ත් 20ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද ඊයේ එන්නත ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. හොඳට වැඩපිළිවෙල කරනවා. රජයෙන් අපි නොබෙලේ ලබා දෙන මේ එන්නත ලබාගෙන අපි රට ආරක්ෂා කරනවා. අපිට ඉස්කෝලේ යන්නත් ඕනේ. ඉතින් අපිට ආරක්ෂා වෙන්න ඕනේ. එම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත ලබා දීම වවුනියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්ද සිදු කරනවා. දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකදී එය ක්‍රියාත්මකයි.